අයිබෝවන් මේ වැඩසටහනෙන් අපි ඉගෙන ගන්නේ past continuous tense එක. මේක මම ගිය සැරේ ඔබට පෙන්වුවා කාලවල් 3ක් තියෙනවා. ඒ හැම කාලෙටම තව ප්‍රභේද 4ක් තියෙනවා. ගිය සැරේ අපි ඉගෙන ගත්ත present continuous tense එක, අද past continuous tense එක. මේක එක අතකින් අපි වැදගත් පියවරක් ඉදිරියට තියෙනවා. මොකෝ මෙතෙක් කල් අපි ඉගෙන ගත්තේ එක clause එකක් සහිත වාක්‍ය. ඔබට මතකද මන්ද clause කියන සංකල්පය? මම මුලම පන්තිවල ඔබට ඉගැන්නුවා clause සහ phrase කියන පොඩි වාක්‍යයක් තුල තිබෙන්න පුළුවන් ඛණ්ඩ. දැන් clause එකක් කියන්නේ main verb එකකුයි එක verb එකකුයි subject එකකුයි තියෙන ඛණ්ඩයක්. එක වාක්‍යයක ඇත්තටම clauses ඕනේ තරම් තියෙන්න පුළුවන්. දැන් මේ වාක්‍ය බලන්න. මම ලියුවොත් මේ වාක්‍ය බලන්න. මෙතන clauses දෙකක් තියෙනවා. මොකෝ මම ඇත්තටම ක්‍රියා actions දෙකක් මේ එක වාක්‍යයකින් කියන හින්දා. මෙතන තියෙන්නේ Sunil was sleeping when I went to his home. මෙතන Sunil කියන subject එකක් තියෙනවා, sleeping කියන verb එකක් තියෙනවා, I කියන subject එකක් තියෙනවා, went කියන verb එකක් තියෙනවා. ඕනේ තරම් clauses එක වාක්‍යයට දාන්න පුළුවන්. එකම නීතියයි තියන්නේ ඒ වාක්‍ය කොච්චර දිග වුණත් එක main verb එකයි සහ එක main subject එකයි තියෙන්න පුළුවන්. ඒ main verb එකයි main subject එකයි තියෙන clause එකට කියන්නේ main clause කියලා. අනිත් ඒවා subordinate clauses. subordinate clauses මේක දිගටම ඇදගෙන යන්න පුළුවන් අවශ්‍ය නම් සමහර ලේඛකයෝ ඒක stylistic device එකක් හැටියට ඊටාම කියන්නේ ශූර විදිහට ඕක භාවිතා කරනවා. මම එක ජීත් අයාල්ගේ නක්ට්‍රොපොලිස් මම හිතන්නේ නවකතාවේ මුළු ෆස්ට් චැප්ටර් එකම එක වාක්‍යයි. මුළු ෆස්ට් චැප්ටර් එකම ඒකේ කතා නායකයා නැරේටර් මේ ඩ්‍රග් මත්ද්‍රව්‍ය අග්‍රාණය කරන කෙනෙක්. එයා තමයි කතාව කියන්නේ. ඉතින් එයාගේ අර අවුල් වියවුල් මනස අනුව මුළු ෆස්ට් චැප්ටර් එකම එක වාක්‍යකින් එයා ලියලා තියෙන්නේ. ඉතින් chapter එකක් දිගයි, කෙටි chapter එකක් නෙමෙයි. ඒකින්ද මේ වගේ stylistic devices, ඒ කියන්නේ අර ශූර විදිහට වචන හරඹ කරන්න පුළුවන් අයට සෙල්ලම් කරන්න පුළුවන් මේ grammar rules ටික දන්නවා නම්. කොච්චර දික් වුණත් එක main verb එකයි එක main subject එකයි තියෙන්න ඕනේ. ඒකට කියන්නේ main clause කියලා. main clause එක අර ඒකට යටත් වෙලා තියෙන ඒවට කියන්නේ subordinate clause කියලා. එතකොට අපි කොහොමද ওই දෙකේ වෙනස අඳුරගන්නේ? ගොඩක් වෙලාවට subordinate clause එකක් පටන් ගන්නේ මෙන්න මේ වගේ වචන වලින් when, if, while ඒ වගේ adverbials වලින් තමයි ගොඩක් විට subordinate clause එක පටන් ගන්නෙ. දැන් මේ වාක්‍යෙම ඇති මට අද tense එක උගන්වන්න. අද මම ඔබට උගන්වන්නේ past continuous tense කියන එක. මම ගිය සැරේ ඉගෙනුවේ present continuous tense, දැන් කරමින් සිටින දෙයක්. past continuous tense කියන්නේ අපි හිතන්න ඔබට අවශ්‍යයි අතීත කාලයේ ක්‍රියා දෙකක් විස්තර කරන්න. එකක් වෙනකොට තමයි අනිත් එක සිදු වුනේ. දැන් අපි අතීතය යනකොට ගොඩක් දේවල් එකට වෙන්න පුළුවන්නේ. දැන් හිතන්න ඔයා කියන්න හදන ඔබ කියන්න හදනවා අම්මා උයවුවේ ඉන්නකොට තමයි ලිස්සල වැටුනේ. එක්ක අම්මා නනා ඉන්නකොට තමයි ලිස්සුවේ. දෙකක් වුණා. එකක් ලිස්සුවා, එකක් නනා හිටියා. අර කරමින් සිටි දේ තමයි අපි past continuous tense එකෙන් දෙන්නේ. දෙවනියට උන දේ තමයි අරක කරමින් සිටිනකොට
උන දේ තමයි past simple tense එකෙන් දෙන්නේ. So අම්මා නනා ඉන්නකොට ලිස්සල වැටුණා කියන්නේ my mother was having a bath or my mother was bathing when she slept. When she slept. when දාන්නේ දෙවනි එක ඉතා කෙටි action එකක් නම්. My mother was having a bath when she slept. මම බෝඩ් එකේ දැම්මේ Sunil was sleeping. නිදියන් ඉන්නකොට තමයි when I went to his home. මම ඔහුගේ ගෙදර ගියේ. එතකොට past continuous tense එක පාවිච්චි කරන්නේ කොහොමද? අතීත කාලයේ actions දෙකක් තියෙනවා නම් මුල action එක අර කරමින් සිටි action එක දෙවනි action එක වෙනකොට ඒ කරමින් සිටි action එක තමයි past continuous tense එකෙන් අපි කියන්නේ. එතකොට අනිවාර්යයෙන්ම ගොඩක් විට ක්‍රියාපද දෙකක් තියෙන්න අවශ්‍යයි. ඊට පස්සේ හදන විදිහ අපි ඉගෙන ගමු. හදන්නේ කොහොමද කියන එක ඉගෙන ගන්න ඕනේ. මේක තමයි භාවිතා කරන්නේ මොන අවස්ථාවේද කියන එක. හදන්නේ කොහොමද කියන එක be එකේ past tense එක සහ verb එකේ ing form එක. verb එකේ ing form එක මම ගිය සැරේත් කිව්වා මේකට කියන නම තමයි present participle. ඒක ගිය සැරේ පන්තියෙන් බලා ගන්න. present participle එකත් එක්ක be verb එක එනවා. be එක එන්නේ past tense එකේ. so present continuous form එක තමයි I am teaching now. past continuous form එක තමයි I was teaching when my telephone rang. I was teaching when my telephone rang. I was teaching my students the present simple tense when my telephone rang. ඒ වගේ ඕනේ තරම් දික් කරන්න පුළුවන්. principle එක එකයි පාවිච්චි කරන. සමහර වෙලාවට මේක පාවිච්චි කරන්න පුළුවන් actions දෙකක් එක වෙලාවෙම සිදු වෙමින් තිබ්බනම්. For example මේක I was cooking while my brother was studying. මම උයයා ඉන්නකොට මගේ මල්ලි පාඩම් කරමින් සිටියා. එතකොට while කියන එකක් දාන්න පුළුවන්. My brother was watching TV while I was reading a book. මේකත් හරි. දෙකම එක මට්ටමේ parallel. සමාන්තරව වෙන action දෙකක්. එතකොට දෙකටම දාන්න පුළුවන් present continuous tense එක. මේක දැන් ඔබ හදන විදිහ දැක්කා. be එක දැන් මෙතන brothers නම් brothers තිබ්බනම් plural වුණා නම් වෙනවා. හරි ලේසි. ඔක දෙකයි වෙන්නේ. අර my brothers were watching TV while I was studying. මෙතන be දැම්මනම් while we මේ මුළු වාක්‍යෙම plural කරා. My brothers were watching TV while we were studying. අපි කොටස. එතකොට ඔබ දැන් මේක භාවිතා කරන විදිහ දන්නවා. මම ඒක පෙන්නන කවියක් කියවන්නම්. මේ කවිය මට ගොඩක් හිතට වැදුන කවියක්, අලුත් කවියක්. ඒක එක තැනක විතරයි past continuous tense එක එන්නේ. හරිම මේ බලගත්ු තැනක යොදලා තියන්නේ. මොකෝ මේ කවියෙන් කියන්නේ මේ පොඩි ළමයෙක්ට අම්මා කෙනෙක් කියනවා ගේ අතු ගාලා තියන්න මං එනකොට කියලා. එයා ඒ වෙලාවේ ටීවී එක දානවා. ටීවී එකේ යාට පේන්නේ මොකක් හරි ආසියානු රටක වියට්නාමයේ වෙන්න පුළුවන්. ඔබ දන්නවා වියට්නාමයට සෑහෙන මේ ඇමරිකානු සොල්දාදුවෝ ගිහිල්ලා ඔවුනුත් මැරුණා, වියට්නාමයේ භාගයකුත් මැරුණා. ඊටාම දුක්ඛිත යුද්ධයක් වියට්නාම් යුද්ධය ගොඩක් ඉස්සර තිබ්බ එකක්. කොහෙද කියලා යුද්ධය ගැන කියන්නේවත් නැහැ. හැබැයි මේ පොඩි කෙල්ල ටීවී එකේ බලනකොට එයාට පේනවා මේ වෙන දේ. එතකොට
අනිත් පැත්තේ යාට පේනවා යා කියනවා මගේ ජනාධිපති ඇවිල්ලා කතාවක් කරනවා. කියන්නේ ඔහු ඊටා පරිස්සමෙන් දවල මන්දිරේ ඉන්නවා. හැබැයි යා කියනවා යා කතා කරද්දි අන්න අර ටික වෙනවා අර පැත්තේ කියලා. එතකොට ඒක යාට තියෙන ගැස්ම යා ඒක කම්පා වෙනවත් මුකුත් කියන්නේ නැහැ. එයා කියන්නේ ඒක යා මේ දැක්කහම ඇය කලේ නැවත අතු ගන්න එක එතනම. ඊට පස්සේ අම්මා ඇවිල්ලා කියනවා ඊට හොඳට අතු ගාලා තියෙනවා. එයා කියන ඒ පොඩි ළමයා කියනවා අම්මා අර අතේ දූවිල්ලක් දැනුන්නේ නැහැ කියන එක එයා කියන්නේ අම්මට අතේ මරණයේ සේයාවක්වත් දැනුන්නේ නැහැ කියන එක. ඒක ලස්සනට මේ කවිය මම කිව්වට වඩා මේ කවිය ඔබට තේරුම් ගන්න ලේසි වෙයි. අතුගෑමට ඉගෙනීම කියලා මම සිංහලෙන් ට්‍රාන්ස්ලේට් කරේ. ඉංග්‍රීසි එක තියන්නේ How I learned to sweep. How I learned to sweep කියන්නේ මම අතු ගන්න ඉගෙන ගත්ත හැටි. මොකෝ යාගේ සංවේදීතාවය එච්චර වැඩි වුණා සමහරවිට අපේ හදවතේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවනේ අපි හිතන්නේ නැතෝ යමක් කරගෙන යනවනේ. එක්ක පිගන් ටිකක් හොදනවා. මේ ළමයා කරේ ඒක දරා ගන්න බැරිවට අර හොඳටම අතු ගෑවා. ඔක්කොම ඩස්ට් කරා මුළු කාමරේම ටීවී එකේ යද්දි. ඉතින් ඒක ඊටාම ලස්සනට මේ කවිය කියනවා යුද්ධය ගැන මොකක්වත් නැහැ. මම අතු ගෑමට ඉගෙන ගත්තේ මෙහෙමයි කියලා. ජූලියා ඇල්වරේස් මම ඉංග්‍රීසියෙන් මුලින් කියවන්නම්. My mother never taught me sweeping. One afternoon, she found me watching TV. She eyed the dusty floor boldly and put a broom before me and said she'd like to be able to eat her dinner off that table. And nodded at my feet, then left. I knew right off what she expected and went at it. I stepped and swept. The TV blared the news. I kept my mind on what I had to do until in minutes I was through. Her floor was immaculate as a just washed dinner plate. I waited for her to return and turned to watch the president live from the White House talk of war. In the Far East, our soldiers were landing in their helicopters into jungles. Their propellers swept like weeds seen underwater, while perplexing shots were fired from those beautiful green gardens into which these dragonflies filled with little men descended. I got up and swept again as they fell out of the sky. I swept all the harder when I watched a dozen of them die, as if their dust fell through the screen upon the floor I had just cleaned. She came back and turned the dial. The screen went dark. That's beautiful, she said, and ran her clean hand through my hair and on over the windowsill, coffee table, rocker, desk, and held it up. I held my breath. That's beautiful, she said, impressed. She hadn't found a speck of death. මා අතුගෑමට ඉගෙනගත් හැටි. ජූලියා ඇල්වාරේස්. මගේ අම්මා මට කවදාවත් අතුගෑමට ඉගැන්වූයේ නැත. එක දවාලක ඇය දුටුවා මම නරඹන බව රූපවාහිනිය. දූවිල්ලෙන් වැසුන ගෙබිම දෙස ඇය බැලුවාය. කෙලින්ම තැබුවා කොස්සක් ඉදිරිපිට මා. කිව්වා ඇය කැමති වග පුළුවන් වීමට කෑමට ඇගේ ආහාරය මෙම මේසය මත. මගේ දෙපා දෙස ඔළුව වනා. ඉනික් බිති ගියාය. මම දැනගතිමි එවෙලේම ඇයට අවශ්‍ය දේ. එහි යෙදුණෙමි. මම පා පෙරට තබමින් අතු ගෑවෙමි. රූපවාහිනිය ප්‍රවෘත්ති කීවේය. මම තබා ගතිමි මගේ මනස මට කිරීමට ඇති දේ මත. විනාඩි කිහිපයකින් මම එය නිම කරන තුරු. දැන් හෝදපු පිගානක් මෙන් මම සිටියෙමි. ඇය නැවත එනකන්.
හැරුණෙමි බැලීමට ජනාධිපති සජීවීව. දවල මන්දිරයේ සිට යුද්ධය ගැන දෙසන. ඈත පෙරදිග රටවල් වල අපේ සොල්දාදුවෝ බසිමින් සිටියෝය ඔවුන්ගේ හෙලිකොප්ටර වලින්. වනාන්තරවලින් වනාන්තරවලට ඔවුන්ගේ කැරකෙන දැති පාවෙයි දිය යට වල් පැලමෙන්. තේරුමක් රහිත වෙඩිහඬ ඇසෙද්දී එම සුන්දර හරිත වර්ණ වතු වලින් මෙම බත්කූරෝ කුඩා මිනිසුන්ගෙන් පිරුණු පහත් වන විට මම නැගිට නැවත අතු ගෑවෙමි. ඔවුන් අහසින් කඩා වැටෙන විට මම තවත් තදින් අතු ගෑවෙමි. ඔවුන් දුසිමක් මැරෙනු දුටු විට. හරියට ඔවුන්ගේ දූවිලි තිරය හරහා මම දැන් පිරිසුදු කළ පොළවට වැටුණාක් මෙන්. ඇය නැවත පැමිණ බොත්තම කැරකුවාය. තිරය කළු විය. අපූරුයි ඇය කීවාය. දුවමින් ඇගේ පිරිසුදු අත මගේ හිසකෙස් තුල හා ඔබ්බට ජනලයේ පඩිය කුඩා මේසය හාන්සි පුටුව හා ලියන මේසය මත. ඉන්පසු අත ඔසවා බැලුවාය. මම හුස්ම නොහෙලා බලා සිටියෙමු. අපූරුයි ඇය කීවාය පැහැදී. ඇයට මරණ කැබැල්ලක්වත් අසු වී තිබුණේ නැත. ඒ කවිය එක තැනක විතරයි පාස් කන්ටිනියස් ඉතා ප්‍රබල ලෙස භාවිතා වෙන්නේ. දවිල මන්දිරයේ ඉඳන් ජනාධිපති කතා කරනවා අපේ සොල්දාදුවන්ගේ නිර්භීත බව ගැන. ඒ එක්කම ඈට තිරේ පේනවා කොහේ හරි ආසියාවේ රටක සොල්දාදුවන්ගෙන් පිරුණු හෙලිකොප්ටරයක් බානකොට ඒකට අර පර්ප්ලෙක්සිං ෂොට් කියන්නේ තේරෙන්නේ නැති, හිතුවෙත් නැති මේ වෙඩි වැදිලා ඒ හෙලිකොප්ටරේ කඩා හැලෙනවා. එතකොට ඒකේ දුසිමක් විතර ඉන්න සොල්දාදු එහෙම්ම මැරිලා යනවා. එයා ඒකයි කියන්නේ ඒගොල්ලන්ගේ දූවිලි මට මෙතන ආවා වගේ දැනුන හින්දා මම නැවත අතු ගෑවා කියලා. යාට ඒක දරා ගන්න බෑ. ඒ වෙලාවේ විතරයි පාස් කන්ටිනියස් යොදලා තියන්නේ. මම ඒක ලිව්වොත් කවියක ගොඩක් විට මෙහෙම පැහැදිලිව වාක්‍ය ලියවෙන්නේ නැහැ. හැබැයි ඇයගේ අර්ථය මේකයි. ප්‍රෙසිඩන්ට් යුද්ධය ගැන කතා කරද්දී අපේ සොල්දාදුවෝ ඉන්න හෙලිකොප්ටර් පහත් වෙමින් තිබුණා වෙන තැනක, ලෝකයේ වෙනම තැනක පහත් වෙමින් තිබුණා මේ වනාන්තර අස්සේ. ඒ වනාන්තර වලින් තමයි ඊට පස්සේ වෙඩි වැදිලා මේ ඔක්කොම මැරෙන්නේ. එතකොට එක තැන මං හිතුවා ප්‍රබලයි කියලා සහ ඔබට මේ කවියේ තියෙන සුන්දරත්වයත් පෙන්වන්න, සුන්දරත්වය සහ භයංකාර බව, යුද්ධයේ තියෙන භයංකාර බව පෙන්වන්නට අවශ්‍ය හින්දා තමයි මම මේ කවිය ඔබට පාස් කන්ටිනියස් ටෙන්ස් එක උගන්වන්න භාවිතා කරේ. එතකොට මේ පාඩම ඉවර වෙන ඉස්සෙල්ලා මම ඉතා ඉක්මනට පෙන්වන්නම් පැසිව් වොයිස් හදන්නේ කොහොමද, ප්‍රශ්න හදන්නේ කොහොමද කියලා. තව මීට වඩා ලේසි එකක් ගම්මු. අර සුනිල්ගේ එකම ගම්මු. Sunil was sleeping when I went to his home කියන වාක්‍ය පැසිව් කරන්නේ කොහොමද? ඔක්කොම පැසිව් කරන්න අවශ්‍ය නැහැ. මේක පැසිව් කරන්න බැරි හේතුවක් තියෙනවා. ඔබ්ජෙක්ට් එකක් නැති හින්දා අපි වෙන එකක් දාමු ඒකින්ද. Sunil was eating fish. මාළු කකා ඉන්නකොට තමයි when he choked. මේ choked කියන වචනේ අර මාළු කට්ටක් හිරුණාම අපේ හිස්ම හිර වෙන්නේ කෑම හිරුණා කියලා. So Sunil was eating fish when he choked. ඔහුගේ හුස්ම අර
ඒක හිර වුණේ මාළු කකා ඉඳද්දි. මේක පැසිව් වොයිස් දාන්න පුළුවන්. මොකද මෙතන ඔබ්ජෙක්ට් එකක් තියෙන හින්දා. එතකොට දැම්මොත් මේක සාමාන්‍යයෙන් කියවෙන්නේ නැති එකක් හරි. Fish was being eaten by Sunil when he choked. When he choked අපිට බෑ මේ අපිට ඒක පැසිව් කරන්න බෑ ඔබ්ජෙක්ට් එකක් නැති හින්දා but fish was being eaten. එතකොට මොකද උනේ? was එක පැසිව් වලට හැරුණා was being. was එකයි being එකයි eating එක past participle වලට හැරුණා. present simple present continuous tense එකෙත් මම මේක ඔබට ඉගන්වනවා. මම ඉතින් මේක පෙන්වන්න විතරයි මෙතන දැම්මේ. question form එක හදමු. yes no හැදුවා නම් was Sunil eating fish when he choked කියලා අහන්න පුළුවන්. කවුද choke උනේ කියලා අහනවා නම් who was eating fish when he choked. Sunil මොනවා කකා ඉඳද්දිද choke කරන්න ඕනි කියලා අහුවොත් අපි object එක ගැන නම් අහන්නේ. What was Sunil eating when he choked? ඉතා ඉක්මනට මම කරන්නේ මේ ඔක්කොම ඉතා හිමින් මම ඔබට කලින් උගන්වලා තියෙන හින්දා Sunil was sleeping when I went to his home. Make a question form හදන්නේ කොහොමද? Was Sunil sleeping when I went to his home? Sunil ගැන නම් අහන්නේ who was sleeping when I went to his home? මේක ගැන නම් ප්‍රශ්නයක් අහන්නේ what was Sunil doing when I went to his home? අර ප්‍රශ්නයක් අහන්න ඕන මොනවද කර කර හිටියේ කියලා what was Sunil doing when I went to his home? හරි. මේ ටික ඇති ඔබට past continuous ගැන ඉතා මූලික දැනුමක් ලබා ගන්න. එතකොට හිමිහිට මගේ වැඩසටහන නැවත බලලා මම ඔබට කිව්වා ඉතා හිමින් කරාට පස්සේ මම මේ ප්‍රභේද ටික ඉතා ඉක්මනට යනවා. නැවත බලලා ඔබට ප්‍රශ්නයක් තියෙනවා නම් මේ කමෙන්ට් සෙක්ෂන් එකෙන් අහන්න. බොහොම ස්තුතියි.